දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී අයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැම දිනාටම අද 2022 ජූනි මාසයේ 25 වෙනිදා සෙනසුරාදා දවස. දැන් මේ දවස්වල අපේ රටේ මිනිස්සු අර්බුද ගණනාවක් එක්ක ජීවත් වෙන්නේ. එකක් මිනිසුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අත්‍යවශ්‍ය දේවල් ටික මේ රට තුල යම් හිඟ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් භාණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම ඉහළ යනවා. ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ ඉල්ලුමට සරලන විදිහට සැපෙවුම දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා රට තුල එක්තරා අත්තකට යම් ආකාරයක පෝලිං ක්‍රමයක් හැදිලා තියෙනවා. ඉන්ධන ටික ගන්න පොලිමේ ඉන්න ඕනේ. ඒත් එකම ගෑස් ටික ගන්න පොලිමේ ඉන්න ඕනේ. ඒක එක කතාවක්. මේ ආර්ථික අර්බුදයත් එක්ක නිර්මාණය වුණා. ඊළඟ දේ තමයි මේ සියල්ලත් එක්ක යම් යම් කණ්ඩායම් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ, මේක නෙවෙයි අලුත් ක්‍රමවේදයක් ගේන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් එක වර්ජන, තරජන, ගර්ජන විවිධ කණ්ඩායම් එකතු වෙලා විවිධ දේවල් කරනවා. දැන් මේ සියල්ලටම මැදිහත් වෙන්නේ මේ පුරවැසියා එක්ක රටේ මහජනතාව එක්ක ඉතා ළඟින්ම ඇසුරු කරන පොලිසිය. ශ්‍රී ලංකා පොලිසියට තමයි අපේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන්නේ. ඒ නිසා ඔය පොලිමක් හැදෙන තැනකට යන්නෙත්, ඔය උද්ඝෝෂණයක් වර්ජනයක් තියෙන තැනකට යන්නත් ඕනේ පොලිසිය. දැන් පොලිසිය මෙහෙම ගියාම මිනිස්සුන්ගේ පීඩනයත් එක්ක මිනිස්සු මේ පොලිසියත් එක්ක තමන්ව ආරක්ෂා කරන්න ඉන්න නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ඉන්න කණ්ඩායමත් එක්ක ගැටෙන අවස්ථා තිබෙනවා. මේක තමයි නූතන ප්‍රවණතාවය. මේ සඳහා විටක සාධාරණ හේතු තිබෙන්නට පුළුවන්. විටක හේතු සාධාරණ නොවුනත් මිනිස්සු තුළ තිබෙන ආවේගය, ගැටුම, මානසික පීඩනය නිසා මෙහෙම වෙන්නට පුළුවන්. හැබැයි මෙවැනි අවස්ථාවක ගැටුමකට යන්නේ නැතුව ඔබට මේ ප්‍රශ්න निराකරණය කර ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි ජාතික පොලිස් කොමිෂන් සභාව. ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් පොලිස් කොමිෂන් සභාවට මේ පිළිබඳව පැමිණිලි කරන්න පුළුවන්. ගැටුමකට යන්නේ නැතුව, අනවශ්‍ය ප්‍රශ්න හදාගන්නේ නැතුව. අද අපි සුභාරතිය තුල කතා කරන්නේ ඔන්න ඔය කියන කාරණාව. ඔබට පොලිසියත් එක්ක, එහෙම නැත්නම් පොලිස් නිලධාරියෙක් එක්ක, යම්කිසි පොලිස් කණ්ඩායමක් එක්ක යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබ කොයි ආකාරයෙන්ද හැසිරිය යුත්තේ කියන කතාවට තමයි අද අපි සුභාරතිය තුල ප්‍රවිෂ්ටයක් ගන්නෙ. ඒ සඳහා අපි ආරාධනා කළා ජාතික පොලිස් කොමිෂන් සභාවට. ඒ නියෝජනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ කොමිෂන් සභා සමාජික නීතිඥ එස් ලියනගම මහත්මයා ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. ඒ වගේම අපි ආරාධනා කළා ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝජනය කරමින් එහි කොමිෂන් සභා සමාජික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිවේදී සමන් සංජීව පතරණ මහත්මයාට. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන්. අපි ලියනගම මහත්මයාගෙන් පටන් ගමු. කොමිෂන් සභාවේ සමාජිකයෙක්, නීතිඥවරයෙක්. දැන් මේ පිළිබඳව 19 වන සංශෝධනය ගත්තම ජාතික පොලිස් කොමිසම පිළිබඳව තිබෙන එක නිර්වචනයක්. ඉන්න අනුතුරුව 20 වෙනි සංශෝධනයත් එක්ක ගත්තම මේ නිර්වචනය ඊට වඩා වෙනස්. ඒ නිසා අපි ප්‍රවේශයක් විදිහට ලියනගම මහත්මයා අපිට කියන්නකෝ මේ අභිනව ජාතික පොලිස් කොමිෂන් සභාවේ වගකීම විශේෂපතේ කොයි වගේද කියලා කෙටි පැහැදිලි කිරීමක් කරගමු. ඔව්, බොහොම සන්තෝෂයි මේ අවස්ථාවට සහභාගී සම්බන්ධයෙන්. අපි දන්නවා ඇත්තටම ජාතික පොලිස් කොමිෂන් සභාව කියන එක පිහිටුවේ මීට කාලයකට ඉස්සෙල්ලා. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පිහිටවන ලද කොමිෂන් සභාව 19 වෙනි එකෙන් නැවතවරක් ඒක වෙනස් තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ ආපහු 20 වෙනි සංශෝධනය ආරම්භ කළා. ඒ තුලින් දැන්ට වර්තමානයේ ක්‍රියාත්මක වෙන පොලිස් කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දී අපි දකින කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි 2002ට කලින්වත් ගත්තම මේ සම්පූර්ණයෙන්ම පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පැවරලා තිබුණේ බොහෝ දුරටම
රාජ්‍ය කොමිසම සභාවට පත් කිරීම, මාරු කිරීම, විනයානුකූල කටයුතු කිරීම. ඒක 17 වෙනි සංශෝධනයේ දක්වා ඇවිල්ලා අන්තිමටම 2019 වෙනි සංශෝධනයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම මේකේ කටයුතු පැවරණය කරලා පොලිස් කොමිසම සභාවට. වර්තමානයේ මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒකෙදි පැමිණිලි බාරගෙන, ඒ කියන්නේ මහජනතාව විසින් ඉදිරිපත් කරන පැමිණිලි විමර්ශනය කිරීමේ කටයුතු තමයි පොලිස් කොමිසම සභාවට පැවරලා තියෙන්නේ. ඉතුරු සියලුම කටයුතු, ඒ කියන්නේ බදවා ගැනීම, පත් කිරීම, මාරු කිරීම, විනයානුකූල කටයුතු කිරීම රාජ්‍ය සේවා කොමිසම සභාවට පැවරලා තියෙනවා. අපිට පැවරලා තියෙන අතරම මේ රටේ සමස්ත ජනතාවට පොලිසිය සම්බන්ධයෙන් ඇති වුණු ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒ පැමිණිලි ඉදිරිපත් කරාට පස්සේ ඒ පැමිණිලි විමර්ශනය කළා ඒ අයට සාධාරණයක් ඉෂ්ට කර දීමේ කර්තව්‍යය තමයි අපිට පැවරලා තියෙන්නේ. ඔක තමයි මට කෙටියෙන් කියන්න පුළුවන්. හොඳයි. දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිවේදී සමන් සංජීව පත්‍රණ මහත්මයා, දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක්. ඉන්ධන පෝලිමකට ගියාම ඉන්ධන පෝලිමේ මිනිස්සු පෝලිං වල ඉන්නවා. හැබැයි සමහර ලාවට පොලිස් නිලධාරීන්, මේ හැමෝම නෙවෙයි, ඉතා සුළුතරයක් වන්නට පුළුවන්. හැබැයි මතු වෙන ප්‍රමාණය වැඩි, සමහරවිට මතු කරන ප්‍රමාණය නිසා වන්නට පුළුවන්. ඒ අය ගිහිල්ලා තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ට විතරක් නෙවෙයි, තමන්ගේ ඥාතීන්ට, අසල්වැසියන්ට මේ සියලු දෙනාට ඉන්ධන ලබා දීම කටයුතු පිළිබඳව චෝදනා එල්ල වෙනවා. දැන් ඒක එකක් මම මේ ගත්ත උදාහරණයක්. දැන් මේ විදිහට නීති ආධිපත්‍යයට හරි, එහෙම නැත්නම් මේ මානව අයිතිවාසිකම් වලට හරි යම්කිසි හානියක් වෙනවා නම් ඔබතුමන්ලට පුළුවන් දේ සඳහා මැදිහත් වෙන්න. අනිවාර්යෙන්ම ගයන් මෙහෙමයි. දැන් මෙතුමා කිව්වා වගේ දැන් 20 වෙනි සංශෝධනයත් එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 EE කියන වගන්තිය අනුව තමයි අපේ පොලිස් කමිෂන් සභාවට බලතල ලැබිලා තියෙන්නේ. ඒකේ තියෙන කිසියම් පොලිස් නිලධාරියෙකුට හෝ එහෙම නැත්නම් පොලිස් බලකායට එරෙහිව මහජනයා විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි විමර්ශනය කළා, විභාග කළා, අවශ්‍ය නිර්දේශ අපි ලබා දෙනවා. මේ නිලධාරි වැරදි නම් ඒ අයට විරුද්ධව විනයානුකූල පියවර ගන්න කියලා. දැන් අපි දන්නවා සමස්ත රටේම චෝදනාවක් තියෙනෝනේ දේශපාලනඥයන්ට, රජයේ නිලධාරීන්ට විතරක් නෙමෙයි, සෑම පුරවැසියෙකුටම තියෙනවා. අපේ සමාජයේ හැම කෙනෙක්ම ගයන් හරිම ආත්මාර්ථකාමීනේ. පාරේ යනකොට ඒක හොඳටම පේනෝනේ මොන තරම් විනයක් තියෙනවද කියලා. අපි දන්නවා අවම වශයෙන් අඩි 20ක විතර 15ක 20ක පරතරයක් තියාගෙන යන්න ඕන වාහන දෙකක් අතර. නමුත් අපිට එහෙම ගමන් කරන්න පුළුවන්කම තියෙනවද? අපි එහෙම තියාගෙන ගියොත් මොකද වෙන්නේ? එහෙම තියාගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඒක මැදින් තව ත්‍රිවිල් එකක් ඇවිල්ලා දානවා. ඊට පස්සේ තව ටිකක් ඈඩ් කරගත්තොත් තව එකක් දානවා. එතකොට අපිට ගමන යන්න වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ தত্ত্বය අපේ සමාජයේ තියෙන ආත්මාර්ථකාමී බව මුළු මහත් සමාජය තුලම තියෙනවා. එහෙම එකේ අර ඔබතුමා අහපු තැනට මම එන්නේ, පොලිසියෙත් ඒක යම් තාක් දුරට තියෙන්න පුළුවන්. නිල ඇඳුමට යටත් වෙලා දූෂණය, වංචාව නැහැයි කියලා අපි කියන්නේ නැහැ. හරි. එතකොට අපිට අනිත් පැත්තෙන් ගත්තාම ලැබෙන පැමිණිලි වර්ගවලදී ඒවා අපිට පැහැදිලි වෙනවා. මේ නොකර හැරීම් සහ අනවශ්‍ය ක්‍රියා සිදු කිරීම, නැති බලතල ක්‍රියාත්මක කිරීම වගේ දේවල් තමයි මේ පැමිණිලි වල එන්නේ. එතකොට ඉන්ධන පොලිමක් ගත්තත් එතකොට විශාල ප්‍රමාණයක් ඉන්නකොට එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා Tamanට මේ ඉන්ධන ලබා ගන්නව වෙන්න පුළුවන්, Tamanගේ හිතවතෙකුට ලබා ගන්නව වෙන්න පුළුවන්. ඒක අපි නැහැ කියන්නේ. ඒ අරුණාම ඊටත් වඩා එහාට ගියොත් ඇතරම සමාජයේ තියෙන විවිධ අල්ලස් ගැනීම, ඊළඟට පොලිසියට එරෙහිව තියෙන චෝදනා, මෙන්න මේ චෝදනා සම්බන්ධව ඕනෑම කෙනෙකුට පුළුවන් අපේ පොලිස් කමිෂන් සභාවට ඇතරම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒක ඒ පැමිණිල්ල ඉදිරිපත් කරනකොට ඇතරම ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි අපි ඉක්මනින් ඒක විමර්ශනය කරන්න නම් පැහැදිලිව ඒ චෝදනාව ලිඛිතව සහ ඊට අදාළ සාක්ෂි තියෙනවා නම්, අපි හිතමු සාක්ෂි තියෙනවා කියලා, ඒ අයගේ දිවුරුම් ප්‍රකාශයක් මගින් ඒක සනාථ කරලා අපිට ලිඛිතව එවුවොත් අපිට ඉතා ඉක්මනින් ඒක ගැන විමර්ශනය කරන්න පුළුවන්. ඒ ඇරත් යම් කිසි ස්ථානයක යම් කිසි විදිහකට අපි හිතමු පොලිසියකට ගියාම පැමිණිල්ල ලියාගන්නේ නැහැ. මොකද පොලිසියට පැමිණිල්ල දාන්න. එතකොට ගොඩක් දුරට අපේ පොලිසියේ නීතියක් නැත, සම්ප්‍රදායක් තියෙනවා. ඒක තමයි මේ ස්ථානාධිපතිවරයාගෙන්, OIC මහත්තයාගෙන් අහන්න නැතුව පොලිසිය පැමිණිල්ලක් ලියන්නේ නැහැ. ඉතින් ස්ථානාධිපතිවරයා හා කියනකම් බලාගෙන ඉන්න ඕනේ විනාඩි 10ක් 15ක් 20ක්. ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ? ඒක පොලිසිය ඇති කරගත්ත සම්ප්‍රදායක්. ඒ කියන්නේ ඒක නීතිය කොහේද තියෙන්නේ වෙන්නේ? කිසිම තැනක නීතියක් නැහැ. නමුත් මොකද ඒ කියන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා කිව්වත් හදිස්සිය හරි යම්කිසි ගැටලුවක් නිසා මේක ලියා ගන්න එපා කියලා. අසාධාරණයකට පස්සේ. ඔව් ඒක අසාධාරණ. ඒක තමයි මම මේ කියන්න හදන්නේ. එහෙම තත්ත්වයක් ඇති වුණොත් හරි අනිවාර්යයෙන්ම
අපේ තියෙනවා 1960 පැය 24 පුරාම ක්‍රියාත්මක ඍජු දුරකථන සේවා. ඒකේ පැය 24 රෑ 12ට වෙන්න පුළුවන්, රෑ 1ට වෙන්න පුළුවන්, ඕන වෙලාවක ඒකට අමතන්න පුළුවන් ලංකාව පුරා ඉන්න සියලුම පුරවැසියන්ට කතා කරලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා, මට මෙහෙම පොලිසියෙන් අසාධාරණයක් වුණා. ඒක නිසා මේක ගැන හොයා බලන්න කියලා. ඒ වෙලාවේ මේ පැමිණිල්ල පටිගත වෙනවා. ඒ වගේම ඊට අමතරව ඒ නිලධාරියා හෝ නිලධාරණිය ඒක ඉන්න කෙනා අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවේම අදාළ පොලිස් ස්ථානයට කතා කරනවා. හරි, කතා කරලා මෙහෙම සිද්ධියක් වුණාද, ඇයි මේක කරේ නැත්තේ, ඇයි මේක ලියාගත්තේ නැත්තේ, කරුණාකරලා පැමිණිල්ල ලියා ගන්න. එහෙම නැත්නම් පහර දීමක් කියමු. මොකක්ද උතන සිද්ධ වෙන්නේ? මිනිස්සෙක් අත්අඩංගුවට ගත්තද? ඒක නීති විරෝධීද? එයාට විරුද්ධව තියෙන චෝදනාව මොකද්ද? පොලිසිය ක්‍රියාකලාපය කොහොමද සිද්ධ වෙන්නේ කියලා එවෙලම මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක හරි සරලයි. එහෙම මැදිහත් වීමක් වුණාට කෙනෙක්ට ආයෙ එන්න පුළුවන් ප්‍රශ්නයක්. එයා යන්නේ ප්‍රතික්ෂේප කරපු පොලිසියටමයි. ඔබතුමන්ලා දුරකථනයෙන් තමයි අවශ්‍ය උපදෙස් ටික දෙන්නේ. ඒ අදාළ පුද්ගලයා තමයි ඒ අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා කටයුතු කරන්න වෙන්නේ. එතකොට යම් ආකාරයක ගැටුමක් එන්න පුළුවන්. ඒක වඩා වෛද්‍ය සාකච්ඡාවල සැහැසුණා. මම කියන්නේ උදාහරණයක් විදිහට. නෑ මෙහෙමයි. එතකොට ඒ පැමිණිල්ල දුරකථනයේ නිකන් ඉඳලා උපදෙස් දීලා නිකන් ඉන්නේ නෑනේ. එතකොට පොලිසිය දන්නවා අනිවාර්යයෙන්ම කම්ප්ලේන්ට් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ විමර්ශනය ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. අපි හිතමු පැමිණිල්ල ලියාගත්තේ නැහැ කියලා. එතකොට අපි අපේ නිලධාරියා කිව්වම මේක ලියාගන්න, මේක ඇතුළත් කරගන්න කියලා එයා ලියනවා. ලිව්වට පස්සේ අපි අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරනවා. එතකොට අර පුජ්‍යලයා පොලිසියට ගියේ කීයටද, එයාට තියෙන සාක්ෂි මොනවද, ප්‍රතික්ෂේප කළා කියන්න. එහෙම කියලා ඒවා මත විමර්ශනයක් කරලා අපි මේ පොලිස්පතිතුමාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඒ නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙන්න මෙතෙන්දි මේ කටයුත්ත කරලා තියෙන ආකාරය වැරදි. ඒක නිසා එක්කෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොට්ටාස භාර SSP මහත්තයාට වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට නිර්දේශ ඉදිරිපත් කරනවා මේ සම්බන්ධයෙන් මෙන්න මේ විනයානුකූලව කටයුතු කරන්න පොලිස් ආයතන සංග්‍රහය අනුව කියලා. දැන් එස් ලියනගම මහත්මයා ඔබතුමන් කොමිෂන් සභාවේ සමාජිකවරයෙක්, නීතිඥවරයෙක්. ওই විදියට කොමිෂන් සභාවට එන පැමිණිල්ලක් ඒ පිළිබඳව විමර්ශනය කරලා යම්කිසි නිර්දේශයක් දෙන්න ඔබතුමාලට කොච්චර කාලයක් සාමාන්‍යයෙන් යනවද? ඇත්ත වශයෙන්ම මේක කාලයක් අපිට නිර්ණය කරන්න බෑ. මොකද හේතුව ඉදිරිපත් වෙන පැමිණිලි ඊළඟට අපි දන්නවා අපේ පොලිස් කොමිෂන් සභාවේ අපේ සභාපතිතුමා විසින් කටයුතු කරන චන්ද්‍රප්‍රනාන්දු හිටපු පොලිස්පතිතුමා. එතුමා සාමාන්‍ය නීති පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම නීතිමය කටයුතු වල නිරත වෙන කෙනෙක් නිසා. අපිට පැමිණිල්ලක් ලැබුණාට පස්සේදී පළමුවෙන් අපි කරන්නේ පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂා කරලා බලලා ඒකේ අඩුපාඩු ප්‍රශ්න තියෙනවා නම් ඒවා නැවතොරක් පැහැදිලි කිරීම කරගන්න ඕන පැමිණිල්ල ඉදිරිපත් කරපු අයගෙන්. ඒ විතරක් නෙවෙයි ඊට අදාළ අපි සංජීව මහත්තයා කිව්වා වගේ ඒකට අදාළ සාක්ෂි තියෙනවා නම් ඒ සාක්ෂි අපිට දිරුම් ප්‍රකාශන විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඒවා ගෙනල්ලා ඉවරලා මෙහි විමර්ශනය කළා ඊළඟට අපේ ඉන්න පළාත් භාරව අධ්‍යක්ෂකවරු. ඒ පළාත් අධ්‍යක්ෂකවරු අපි රිෆර් කරනවා මේ සම්බන්ධව පරීක්ෂා කරලා බලන්න කියලා. එතුමා යට තියෙන විමර්ශන නිලධාරීන්. ඒගොල්ලොත් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරලා ඉවර වෙලා ඉදිරිපත් වෙන කරුණු අනුව යම්කිසි ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඒ නැවතවරක් අපිට ඉදිරිපත් කරන්න වෙනවා පොලිස් නියෝජ්‍ය පොලිස්පති හෝ එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය හෝ ඒ රෑන්ක් එකේ නිලධාරියෙකුට. එයාගෙන් ලැබෙන වාර්තා අනුව අරගෙන ඉවරලා තමයි තීන්දුව කරන්නේ මේ සම්බන්ධයෙන් මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය කියලා. එතකොට මේ ක්‍රියාවලියට යන කාලේ අපිට කියන්න පුළුවන්කම තියෙන ඇත්තටම ඒ තියෙන පැමිණිලි ස්වරූපය අනුව සංකීර්ණ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා නම් සමහරට කාලයක් යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මට්ටමේ තියෙනවා නම් එච්චර කාලයක් යන්නේ ඒක හැකි ඉක්මනින්ම ඉවර කරනවා. මොකද අපි නිතිපතා සතිපතා අපි රැස් වුණාට පස්සේදී ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කරලා ඉක්මනින් ක්‍රියාත්මක කරන කටයුතු කරනවා. දැන් අපේ පළාත්පද අධ්‍යක්ෂවරු ඉන්නේ අධ්‍යක්ෂකරු මාර්ගයෙන් ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ආයතන නිරන්තරයෙන් මෙතුමා කිව්වාගේ අපේ ආයතන නිරන්තරයෙන්ම පැය 24 දිගටම අඛණ්ඩව වැඩ කරනවා මේ අර 1960 දිගුව යටතේ. දැන් ඔබතුමන්ලාගේ කණ්ඩායම මේ කොමිෂන් සභාවේ සමාජිකයන් පත් වෙන්නේ 2020 වර්ෂයේ. හරි. මේ වෙනකන් ගත්තොත් දල වශයෙන් මට හරියටම ඕනේ නැහැ. ඔබතුමන්ලාට පැමිණිලි කීයක් විතර සාමාන්‍යයෙන් ලැබිලා තිබෙනවද? අපිට සාමාන්‍යයෙන් වර්ෂයකට පැමිණිලි 2000ක් විතර ලැබෙනවා. 2000 3000 අතර ප්‍රමාණයක් ලැබෙනවා. ඒන්න විසඳපු ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඇත්තට මේකෙන් 75%කට වඩා ඉදන්ට විසඳලා ඉවරයි. බොහෝ දුරටම. දැන් මෙහෙමයි. දැන් මේ නව පොලිස් කමිෂන් සභාවට
අර කලින් තිබුණනේ කලින් 19 වෙනි අවස්ථාවේ යටතේ තිබුණනේ පොලිසිය උසස් වීම මාරු කිරීම විනයානුකූල කටයුතු සියල්ලම. එතකොට මේ 84000ක් පොලිස් පිරිස සම්බන්ධව සියලුම වගකීම් තියෙන පොලිස් කමිෂන් සභාවට. නමුත් 20 වෙනි අවස්ථාවේ යටතේ අපිට ලබා දීලා තියෙන එකම දෙයයි. ඒ තමයි මහජනයා විසින් ඉදිරිපත් කරනු ලබන පොලිසියට සහ පොලිස් නිලධාරීන්ට එරෙහි පොලිස් බලකායට එරෙහි විමර්ශන කටයුතු සිද්ධ කිරීම කියන එක තමයි අපිට තියෙන්නේ. ඒ යටතේ ඇත්තම ඔබතුමා මේ ප්‍රශ්නේ අහපු එක හොඳයි. මම කියන්න ඕන අපි 2020 ජනවාරි 10 වැඩබාර ගන්නකොට මේ කොමිෂන් සභාව ඒ වෙනකොට මේ මෑතක් වෙනකම්ම අපිට තිබුණා 2017 පැමිණිලි තිබුණා 18 පැමිණිලි තිබුණා 19 පැමිණිලි තිබුණා 20 අගනේ අපි ආවේ දෙසැම්බර් 10. එතකොට මේ අවුරුදු 5ක වර්ක්ලෝඩ් එකක් තිබුණා ඇත්තටම. ඒ තරම් පැමිණිලි ගොඩ ගැහිලා. මොකද ඒකට හේතුවකුත් තිබුණා අපි දොස් කියනව නෙමෙයි. ඒ අයට විශාල කාර්යභාරයක් තිබුණා මහජන පැමිණිලි කියන එක ඇත්තටම පැත්තකට ගිහිල්ලා තිබුණේ. එතකොට හිටපු විමර්ශන නිලධාරීන් සංඛ්‍යාවත් අඩුයි. ඊළඟට එතනදී මේ අපි පොලිස් කමිෂන් සභාව ආවට පස්සේ අපි ඒවා අපේ නියෝජ්‍ය මේ පොලිස් ප්‍රතිතුමා හිටපු චන්ද්‍ර ෆර්නෑන්ඩු මැතිතුමා එතුමට හොඳ අවබෝධයක් තියෙන පොලිසිය පිළිබඳව ඉතාම එතුමා පොලිස් නිලධාරියෙක් හැටියට සේවය කළාට ඇත්තටම එතුමා පොලිසියට පක්ෂව කටයුතු කරන කෙනෙකුත් නෙමෙයි. ඒක අපිට හොඳටම පැහැදිලි. එතුමා නිතරම කියන්නේ මහජනයා වෙනුවෙන් අපි මේක හරියටම ක්‍රියාත්මක කරන්න ඕන කියන මතයේ ඉඳගෙන එතුමා හඳුන්වලා දුන්නා ඉස්සෙල්ලා තිබුණු ක්‍රමවේදයක් අපි බලන්න ඕන. ඉස්සෙල්ලා මහජන පැමිණිල්ලක් ආවම ඒගොල්ලෝ කරේ ඇත්තටම මේ පොලිසියට යවනවා ඒක. යවලා අදාළ ආයතනයට යවලා මේ පිළිබඳව මොකද කියන්නේ කියලා. ඒක හරියට අර හොරාගේ අම්මගෙන් පේනවා වගේනේ පොලිසිය කියන්නේ නැහැ නේ. ඌ මේක අපි ආවා ඌට දුන්න වැඩේ මේවයි මෙච්චර ගත්තා මේවයි කියලා කියන්නේ නැහැ නේ කවදා. හරිද? එතකොට ඒගොල්ලෝ කියලා එවන මොකක් හරි. ඉතින් ඒක බලලා ඉවරලා අර පැමිණිලි ඉදිරිපත් කරපු කෙනාට ලියුමක් දානවා. මෙන්න මෙහෙමයි මේක වෙලා තියෙන්නේ පොලිසිය දක්වන කරුණු මෙහෙමයි කියලා ඒක අවසන් කරනවා. ඒක ඇත්තටම සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයිනේ. ඒක නිසා චන්ද්‍ර ෆර්නෑන්ඩු මැතිතුමා අලුතෙන් හඳුන්වලා දුන්නා මේ නව ක්‍රමවේදයක්. ඒක තමයි මේ විමර්ශනයේ පැමිණිලි ඉදිරිපත් වුණා අර මෙතුමා ලියනගම මෙතුමා කිව්වා වගේ අර මදිනම් කරුණු අපි තවත් ඉල්ල ගන්නවා. ඒකයි මම අර මුලදිම කිව්වේ පැමිණිලි ඉක්මන් කරලා යන්න නම් ඇත්තටම හොඳ පැහැදිලිව විස්තර සහිතව ඒකේ වහල් ඉදිරිපත් කරනවා. ඔව් ඒ විතර නෙමෙයි අපිට සාක්ෂි කැඳවන්නත් ආපහු කාලයක් යනවනේ. ඒක නිසා ඒ සම්බන්ධව කිසියම් සාක්ෂියක් තියෙනවා නම් ඒක අපිට එවන්න ඕන දියුරුම් ප්‍රකාශයක් හැටියට. මොකද දියුරුම් ප්‍රකාශයක් කිව්වහම අපිට ඒක පිළිගන්න පුළුවන් නිකන් ලියන වෙනකට වඩා. හරි එතකොට එයා ඒක දියුරුවා ප්‍රතිඥා දීලා කරන වැඩක් නේ දියුරුම් ප්‍රකාශය කියලා කියන්නේ. ඒ සම්බන්ධව නීතියක් තියෙනවා. ඒක ඕනවට එපාවට කරන්න බෑ. ඒ සම්බන්ධව ඕනෑම උසා අධිකරණයක් ඒක පිළිගන්නවා. ඒක නිසා එහෙම එවුවොතින් අපිට පුළුවන්කම තියෙනවා. එතකොට අර කාලය සම්බන්ධයෙන් ගත්තොත් ඇත්තට මේ වෙනකොට 2020 අපි පත් වුණාට පස්සේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා 2017 18 19 කියන අවුරුදු 3 මේවත් අර 2020 ඉඳලා ආපු 21 22 ඒවත් කරන ගමන්ම ඒක වැඩි කරන්න. ඊළඟට දැන් විමර්ශන නිලධාරීන් සංඛ්‍යාව අපි වැඩි කරලා තියෙනවා. එතකොට දැන් අලුතෙන් ඕගොල්ලෝ දන්නවා උපාධිධාරී පත්වීම් 60000ක් රජය දුන්නා. අපේ ආයතනයටත් ලැබුණා. මම හිතන්නේ පළාත් කාර්යාල අපේ 9ක් තියෙනවා. ඊට අමතරව බස්නාහිර පළාත් දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම පළාත් කාර්යාල 10යි. මේ පළාත් කාර්යාල 10ටම 10ක් ලැබුණා. අමතර නිලධාරීන් උපාධිධාරීන් ඒ අත් විමර්ශන නිලධාරීන් හැටියට ලැබලා දීලා තිනවා. ඊළඟට මේ අලුත් ක්‍රමවේදේ සාක්ෂි විමසීම දැන් ඇත්තටම විමර්ශනයක් කරනකොට කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ පොලිසිය විතරක් නෙමෙයි මහජනයාත් බොරු කියනවා. මහජනයා බොරු කියනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමු මද්ද්‍රව්‍ය වැටලීමක් කරාම එයාගේ බිරිඳ එයාව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරාම අපිට බොහෝ වෙලට එනවා මේ මෙන්න මෙහෙමයි මගේ ස්වාමියා අත්අඩංගුවට ගත්තා මෙහෙම පහර දුන්නා මද්ද්‍රව්‍ය දාලා එයාව හිරගත කළයි කියලා. එතකොට අපි බලන්න ඕනේ මේකේ ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා. දෙපැත්තටම වෙන්න පුළුවන්. බලන්න. එතකොට අර විමර්ශන නිලධාරියා කියන කෙනාට තුන්වෙනි ඇහැක් තියෙන්න ඕන. හරි. මොකද්ද මෙතන ඇත්ත කවුද? සමහර විට පැමිණිල්ලක් එවරෝ අපිට මිනිස්සු ඒකේ යාට මේ අවාසිදායක කොටස ලියන්නේ නැහැ. හරි මෙහෙම වුණා මෙහෙමයි කියලා කොටසයි දෙනවා. යාට වාසිදායක ටික විතරයි. අවාසිදායක ටික
ලියන්නේ නැහැ. ඒ ටික හොයාගන්න. ඒ ටික හොයන්න ඕන. එතකොට තමයි අන්න අපි එයාගෙනුත් කරුණු අහලා අරගොල්ලන්ගෙනුත් කරුණු අහලා වැඩේ කරගෙන යන්නේ. ඒ වගේම නව කමිෂන් සභාව විසින් මේ විමර්ශන නිලධාරීන් සියලුම දෙනාට අපි හඳුන්වලා දීලා තියෙනවා පුහුණු පාඨමාලා පවත්වලා තියෙනවා. ඔබතුමාට කියන්න දැන් අර ඒ ක්‍රමවේදයට මේක හරි අමාරු වුණා ඇත්තටම මුලදී කරගෙන යන්න. ඒ කියන්නේ පළාත් අධ්‍යක්ෂවරු එකවරම 5 දෙනෙක් ඉවත් වුණා. ඒගොල්ලෝ රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාම ගිය නිලධාරීන් හිටියේ. එයාට මේක අමාරු කටයුත්තක් වුණා මේ නව ක්‍රමවේදය. ඉතින් අර පරණ ක්‍රමයට ලියුමක් දාලා ලියුමට උත්තර ගෙනල්ලා මේක වහනයකට වඩා විමර්ශනය කරන එක අමාරු වුණා. මෙයා ඉවත් වුණා. නමුත් අපි අලුතෙන් එයා බඳවගත්ත අලුත් අය එයාට පුහුණු වීම කළා. විමර්ශන නිලධාරීන් ටික පුහුණු කළා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔබතුමා අහපු පොඩි අවස්ථාවක් දෙන්න. සමන් සංජීව පත්තිරණ මහත්මයා හරි එස් ලියනගම මහත්මයා හරි ඔබතුමන්ලා දෙදෙනාම මේ කොමිෂන් සභාවේ සමාජිකයන්. මට කියන්න දැන් ඔබතුමන්ලා කිව්වා 2017 ඉඳන් යම් තරමකට මේවා ගොඩ ගැහුණා. විමර්ශන කරන්න නැතුව පැමිණිලි ගොඩ ගැහුණා කියලා. හැබැයි ඔබතුමන්ලා මේ 20 වෙනි සංශෝධනයත් එක්ක ඔබතුමන්ලාට සතුව තිබුණු අනිකුත් බලතල ඉවත් වෙලා මේක විතරක් ඉලක්කගත වුණාට පස්සේ මේක කරගන්න අවස්ථාව ලැබුණා කියලා. දැන් යලිත් වතාවක් 22 වෙනි සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැහැදිලි කළා තියෙනවා 22 වෙනි සංශෝධනයටදීත් මේ කොමිෂන් සභාව ටික යලි ස්ථාපිත වෙනවා කියලා. එහෙම ස්ථාපිත වුණාම යලිත් අර පරණ තත්වයට යන්න වෙයිද? ඒක මෙහෙමයි. දැන් ඇත්තටම අපිට කියන්න බෑ මොන වගේ බලතල ඒකෙන් අපිට ලැබෙනවද නැද්ද කියන එක පොලිස් කමිෂන් සභාව සම්බන්ධයෙන්. මොකද ඇත්තටම දැන් අල්ලස් කොමිසම සම්බන්ධයෙන් අල්ලස් ආදූෂණ පනත තියෙනවා. ඊළඟට වෙනත් කමිෂන් සභාව සම්බන්ධයෙන් එහෙම පනත් තියෙනවා. පොලිස් කමිෂන් සභාවට අපි කමිෂන් සභාව රැස් වුණාට පස්සේ අලුත් පනතක් දැන් හදලා ජනාධිපති කාර්යාලයට ඇරලා අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇරලා නීතිපතිතුමාට ඇරලා ඒක දැන් කෙටුම්පත් වෙමින් පවතිනවා. එතකොට දැන් 22 වෙනි සංශෝධනයත් එක්ක මොන වගේ බලතල ඒද කියලා කියන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතනදී දැන් මෙතන ඉන්න විමර්ශන නිලධාරීන් ටික ඔක්කොම අපිට තියාගන්න පුළුවන්. ඒ අය පුහුණු කරලා තියෙනවා. එයාට ක්‍රමවේදය දන්නවා. එතකොට එයාට ඒක කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ අපි ඒක මෑතකදී අභ්‍යන්තර චක්‍රලේඛයක් හැටියට මේක තමයි කියලා අපි ඒක ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමවේදයට විමර්ශනය කරන්න ඕනේ කියලා. එතකොට එහෙම ආවත් අර බලතල ටික ආවොතින් මාරුවීම් උසස් වීම බඳවා ගැනීම විනය කටයුතු ආවොත් අපිට අපේ මේ සංශෝධනයෙන් පස්සේ අතන 20 වෙනි සංශෝධනයෙන් පස්සේ අපි විශාල පිරිසක් අපේ හිටපු සේවකයෝ රජයට ලබා දුන්නා. මොකද ඒ කාර්යපටිපාටිය අඩු වෙනකොට අපිට ඒ යවන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. වැටුප්පා සංඛ්‍යා මේ සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ ලබා දුන්නා. ඉතින් නැවත ආවොත් අපිට ඒ අය ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ විමර්ශන නිලධාරීන් ටික අපිට මෙහෙම තියාගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට විශාල මේ වැඩ කොටසක් අර විදිහටම කරගෙන යන්න. තව දෙයක් තමයි මම කියන්න ඕනේ අතරම දැන් රාජ්‍ය සේවයේ ගත්තාම අපි දන්නෝනේ යම් ආකාරයකට කටයුතු කරන ප්‍රමාණය අඩු වෙනවා කියන එක. දැන් ඔය එක චක්‍රලේඛයක් තියෙනවා මට මතකයි. ඒකේ තියෙන්නේ 8 මාර්ට තමයි අපේ කාර්යාලය ආරින්නේ. නමුත් මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිකුත් කරපු චක්‍රලේඛයක් තියෙනවා. මේකේ තියෙනවා 8 මාර ඉඳලා 9 දක්වා ඕනෑම කෙනෙකුට මේ ප්‍රමාද වී පැමිණෙන්න පුළුවන්. ඒතකොට ප්‍රමාද වී පැමුණුනහම ඒක අනිත් පැත්තෙන් 4යි කාලේ ඉඳලා 4:45 වෙනකන් පිටිපස්සෙන් වැඩ කරන්න පුළුවන් කියනවා. ඔව්. එතකොට ඒකේ ගැටලුවක් තියෙනවා. ඇත්තටම මහජන ආයතනයක් හැටියට පොලිස් කමිෂන් සභාව අපි ඒක හඳුනගත්තා. මොකද 8 මාර්ට අරිනවා කියනවා නම් 8 මාර්ට මිනිස්සෙක් ආවම සේවකයා 9 වෙනකන් ඉන්න ගියොත් දොර වහලා නම් ඒ මනුස්සයාට එතනින් මේක එපා වෙනෝනේ. හරි පැමිණිලක් දාන්න තියා මොකද්ද මේ ආයතනේ මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක හඳුනාගත්තා. ඒ අනුව අපි කමිෂන් සභාව සභාපතිතුමා ඇතුළු අපි ඒ අයට කිව්වා නෑ 8 මාර්ට එන්නම ඕනේ. අනිවාර්යයෙන්ම ওই චක්‍රලේඛයේ අපි සභාපතිතුමා ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයෙක්ගෙන් යම් කිසි කෙනෙකුට එන්න බැරි වෙන්න පුළුවන් ඇත්තටම මේ වෙලාවට. මොකද එනකොට වාහනේ අනතුරකටපත් වෙන්න පුළුවන්, මෝටර් සයිකලේ වෙන්න පුළුවන්, නැත්නම් බස් එක කැඩෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත් ඒකත් අනිවාර්යෙන් අපිට දාන්නන්න ඕන. අනිවාර්යෙන් දුරකථනයකින් දන්නන්න ඕන මෙන්න අද මම එන්න පරක්කු වෙනවා නැත්නම් මෙහෙමයි කියලා. ඉතින් මේක ක්‍රමවත් කළා. දැන් අපේ ගිය සතියේත් අපි අධීක්ෂණය කළා බැලුවා. ඇත්තටම විශාල සේවක සංඛ්‍යාවක් හැමදේම 8 මාර්ට කලින් එනවා. 8 මාර්ට කලින් එනවා. අපි සමීක්ෂණයක් කරලා බලනවා 8 මාර්ට කලින් එන්නේ කී දෙනාද? මෙයා මාසෙකට 8 මාරයි 9යි අතර එන්නේ කියලා. ඔබතුමාලගේ කාර්ය මණ්ඩලය පිළිබඳව ඔබතුමාන කියනවා. ඊට පස්සේ නිවාඩු කොච්චර ගන්නවද? ෂෝට් ලීව් දෙකම ගන්නවද? එහෙම කියලා අපි ඒව ඒක සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. මේවා අයිතිවාසිකම් වුණාට
ඇත්තටම ඊටාම සීමිතව මුක්ති විඳින්න මොකද අපිට විශාල වශයෙන් ඒ වගේම දැන් අපි දන්නවා කොවිඩ් කාලේ හැම ආයතනයක්ම වැහුවනේ නේද ගොඩක් ආයතන නිවාඩු දුන්නා සතිය 2-3 එහෙම එතකොට නමුත් අපේ ආයතනයේ සභාපතිතුමා හැමදාම වගේ ආවා එතුමා ඇවිල්ලා ඒ අයට උපදෙස් දුන්නා නෑ එහෙම නෙමෙයි මේ ඕගොල්ලෝ වහන්න අපි ගෙදර නවතිනවා නම් දැන් උනත් අද අපි සතියකට දවස් 3ක් වැඩ කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. එතකොට අපි ඊතුරු දවස් දෙකේදී ඇත්තටම අපි ෆයිල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට දෙනවා. 5ක් හරි 6ක් හරි ඔව් මේක අරගෙන ගිහිල්ලා මේවට උත්තර සපයලා මේවා ගැන සාකච්ඡා කරලා මේවට ක්‍රමවේද ඉක්මන් කරන්න ඕන. ඉතින් ඇත්තටම අර තිබුණු තත්ත්වෙත් එක්ක බලනකොට අපිට ඒකයි මේ කාල සීමාව තුල 2017 18 19 ඉවර කරගන්න පුළුවන් උනේ. හොඳයි. දැන් ඔබතුමන්ලා කියන කතාව පැහැදිලි. දැන් ඔබතුමන්ලා ඔය කියන විදිහට මේ අවුරුදු කිහිපයක් තිස්සේ ගොඩනගුණු දේවල් ඉක්මන් කළා ක්‍රමවේදයක් හදාගෙන ඉස්සරහට වෙලා තිබෙනවා. දැන් එස් ලියනගම මහත්මයා ඔබතුමන්ලා මේ පරීක්ෂණ මේ තරම් මහන්සි වෙලා කාලය වැය කළා තමන්ගේ මානව සම්පත සේවක කණ්ඩායම උපරිම වශයෙන් යොදවලා මේ පිළිබඳව නිර්දේශ දෙනවා. හැබැයි ඔබතුමන්ලාට පුළුවන් නිර්දේශ දෙන්න විතරයි. ඔබතුමන්ලාට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ මම දන්න තරමට. ඒ නිසා ඔබතුමන්ලා නිර්දේශ දුන්නට පස්සේ මේ සඳහා නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්න විදිහක් තියෙනවද? එහෙම නැත්නම් වෙනවද ඔය දෙන නිර්දේශ ටික ක්‍රියාත්මක වෙනවද? ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ඉස්සෙල්ලාම පොඩ්ඩක් අර 22 වෙනි සංශෝධනය ගැන කීපයකට පොඩි කරුණු ටිකක් කියන්න ඕන. මොකද අපි දන්නවා දැන් 19 වෙනි සංශෝධනයේ යටතේ සම්පූර්ණ බලතල පැවරලා තිබෙන්නේ පොලිස් කමිෂන් සභාවට. 20 යටතේ ඒක වෙනස් කරන්න යම්කිසි හේතුවක් වුණා. මොකද මහජන පැමිණිලි වලට ප්‍රමුඛත්වය ලබා දීලා. ඒ තුලින් දැන් අපේ මේ ආයතනය මෙතුමා සඳහන් කළ විදිහට ඒක ඉතාමත් ලස්සනට සංවිධානාත්මකව සකස් කරලා තියෙනවා. 22 වෙනි 21 වෙනි සංශෝධනයේ ආවට නැත්නම් 22 සංශෝධනයේ ආවට පස්සේදී පුළුවන්කම තියෙනවා. දැන්ට අපි මේ සකස් කරලා තියෙන ක්‍රියාදාමයේ අනුව බඳවා ගැනීම ඊට පස්සේ විනයානුකූල කටයුතු කිරීම උසස් කිරීම වගේ දේවල් අංශ වෙනම අංශයක් ගත කරලා මේ සම්බන්ධයෙන් වෙනම අංශයක් යන්න. අපි ඇත්තටම පොලිස් කමිෂන් සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩිපුරම මහජනතාවගේ අවස්ථාවන් විස්තර කරන්න. ඒතකොට මහජනතාව අවස්ථාව ඉටු කරනවා නම් ඒ පැත්තට තමයි වැඩිපුර යන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දන්නවා පොලිසිය කියන එක පැය 24ම තියෙනවා. ඒ වගේම මහජන පැමිණිලි එන එකත් අර මෙතුමා සඳහන් කළා වගේ දවස පුරාම ලැබෙනවා. සමහර පාන්දර දෙකටත් වෙන්න පුළුවන්. තුනටත් වෙන්න පුළුවන්. ඒක වෙලාවක කාලෙන්න නෑ. ඒවලට කාර්යමණ්ඩලයේ කවුරු හරි ඉන්නවද නැත්නම් ඒ වෙනම කෙනෙක් දාලා ඉන්නවා. එතකොට මම සඳහන් කරන්නේ ඒ අවස්ථාව ඉදිරියේදී කොමිෂන් සභාව පත් වෙන අවස්ථාවේදී ඔය අංශ දෙකම එක පැත්තකින් දැන්ට ක්‍රියාත්මක කරන අංශයත් අනිත් එක රාජ්‍ය කොමිෂන් සභාවට පැවිදිච්ච අංශයත් දෙකම මේ විධිමත්ව ගෙනියන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද කොමිෂන් සභාව සතු බලතල විමතගත කරන්න පුළුවන්. අපි දන්නවා දැන්ටම සහකාර පොලිස් අධිකාරිවරින් 15 ස්ථාන මාරු කිරීම මේ වගේ කටයුතු පවරලා තියෙනවා පොලිස්පතිවරයාට. ඉතින් ඒම එන්න පස්සේ එතන තමයි විශාල නිලධාරී සංඛ්‍යාවක් ඉන්නේ. ඊටු ටික තමයි රාජ්‍ය කොමිෂන් සභාව කටයුතු කරන්නේ. මම හිතන්නේ ඒක නිසා එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට ඔබතුමා අහපු දෙවෙනි ප්‍රශ්නය දැනට අපි ගන්න ක්‍රියාමාර්ග වලින් ඒ කියන්නේ මහජන පැමිණිලි විභාග කළා ඉවරලා ඒ සම්බන්ධයෙන් යම් පොලිසිය වලට විරුද්ධව ගන්න කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක නිකන් හොස්පිටල් යනවාද කියන එකනේ. ගොඩක් කමිෂන් සභාවල සමහර උත්තර ඔහොම තමයි. නිර්දේශ දෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපේ තියෙන ඊට වඩා වෙනසක් තියෙනවා. අපි කිසියම් විදියට නිර්දේශයක් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ කිසියම් පුද්ගලයෙක්ගෙන් පැමිණිල්ලක් ලැබුණොත් පමණයි අපිට විභාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් ස්ථානයක වරදක් ප්‍රශ්නයක් කාට හරි වුණා කිව්වට අපිට ඕක මැදිහත් වෙන්න බලයක් නැහැ. මොකද හේතුව ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් අපිට පවර්ලා තියෙන බලතල යටතේ. ඒ නිසා ඒ වගේ කටයුත්තක් පැවරුණාට පස්සේදී මහජනතාව ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන පුද්ගලයා සතුටුපත් කරන බැරි නම් අපේ ක්‍රියාදාමයේ අසාර්ථකයි. ඒ වගේම තමයි පොලිසිය විසින් යම්කිසි විදිහේ වැරදි ක්‍රියාවක් හෝ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් අර පුද්ගලයාට ඒක ඉෂ්ට කරන්න බැරි වුණොත් ඒක මුළු සමාජයට දැන්න ලොකු පිළිලයක් බවට පත් වෙනවා. දැන් මේ අපේ සංජීව මැතිතුමා කිව්වා වගේ දන්න කෙන කරුණක් තමයි දැන් කිසියම් කෙනෙක් පොලිසියට ගිහිල්ලා ඉවරලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන ගියාට පස්සේ ඒක බාර ගන්න නැති වුණොත් මොකද ඇති වෙන්නේ ප්‍රශ්නේ කියලා. අද මම හිතන්නේ පුළුල් වශයෙන් ගත්තොත් ලංකාවේ හැමතැනම ප්‍රශ්නේ තියෙනවා. ගියා බාර ගන්නේ නැහැ. ඊට පස්සේ සමහරට යනවා ඉහළ නිලධාරියෙක් ගාවට. එතකොට ඉහළ නිලධාරියෙක් ගාවට ගිහිල්ලා ඉවරලා ආපහු අර පහළ අතට තමයි යොමු කරන්නේ මේ පැමිණිල්ල ලියාගන්න කියලා. එතකොට ඒක ඒ ගියාගන්න පැමිණිල්ලට නිසි පරිදි පරීක්ෂණයක් කරනවද? අන්න ඒ වගේ දේවල් අපි වාගල පරීක්ෂාල බලනවා. එහෙම කරලා යම් කිසි නිලධාරියෙකුට විරුද්ධව
ගැටලුවක් ප්‍රශ්නයක් මත එයාට අවවාද කරන්න හෝ කියලා එහෙම නැත්නම් විනයානුකූලව ක්‍රියා කරන්න කියලා කිව්වොත් අපිට පුළුවන්කම තියෙන්නේ පොලිස්පතිතුමාට දන්වන්න. එතුමාගේ මාර්ගයේ ඊළඟට අපිට ඒක දවන්න පුළුවන් රාජ්‍ය කොමිසම සභාවට. පොලිස්පතිවරයා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එකත් අපි පසුවිපරමක් කරනවා. මම හිතන්නේ අපේ දැනුම හැටියට එහෙම මේ මෙතෙක් ගැටලුවක් අපිට ඇති වෙලා නැහැ. ඒ පසුවිපරම තුලින් බලාපොරොත්තු වෙන්නේ අර පැමිණිල්ල ඉදිරිපත් කර පුජ්‍යලාට කිව්වොත් ඕන දැන් අහවලාට විරුද්ධ මේ වගේ වැරද්දක් කළා තියෙනවා. එයාට විරුද්ධව ඇක්ෂන් හරි දෙනවා විනයානුකූල ක්‍රියා කළා කියුවාට පස්සේ පැමිණිලි ඉදිරිපත් කියලා පුජ්‍යයා සතුටපත් වෙනවා මගේ ක්‍රියාදාමය හරි කියලා. හොඳයි. ඇත්තටම මේ පසුවිපරමක් කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි විනයානුකූල පියවර ගන්න කියලා කිව්වහම ඒ පොලිසිය කියන ක්‍රමවේදයක් මේ විනය ශාලාවට කැඳවා අවවාද කළයි කියලා. ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය කාලේ දැන් මාස කිහිපයකට කලින් ගිය අවුරුද්දේ වගේ මේ ගොකරැල්ල පොලිස් ස්ථානයේ විසින් පාසල් ශිෂ්‍යයෙක් අත්අඩංගුවට අරන් තිබුණා. මේ ඔහු අත්අඩංගුවට අරන් තියෙන්නේ මත්ද්‍රව්‍ය තියනවා කියලා මත් කුඩු තියනවා කියලා හෙරෝයින් ඔහු ගෙදරට ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන විශාල ජනමාධ්‍ය හරහා ගියා. මේ අත්අඩංගුවට ගන්න වෙලාවේ පොලිසිය කියලා තියෙන්නේ මෙයා ගංජා බොන්න පුරුදු වෙලා ගංජා තිබුණා කියලා. නමුත් උසාවියට ඉදිරිපත් කළා තිබුණේ මත් කුඩු සම්බන්ධයෙන්. ඉතින් ඒ ළමයාට විශාලම ප්‍රශ්න තිබුණේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න දවස් 3-4ක් තමයි මේ සිද්ධිය වුණේ. මොකද පොලිසියත් එක්ක බස් නැවතුම් පොලේදී ඇතිවෙච්ච කතා බහක් නිසා ගෙදරට ඇවිල්ලා පොලිසිය අත්අඩංගුවට අරන් තිබුණා. එතකොට ඒකෙදි අපි බැලුවා අපිට ජනාධිපතිතුමාටත් ලියලා තිබුණා ජනාධිපති කාර්යාලයෙන්ත් අපිට ඒවල තිබුණා මානව හිමිකම් එකට ලියලා තිබුණා ඒකත් අපිට එව්වා. අපි වහාම ඒ සම්බන්ධයෙන් කටයුතු කළා. අපි ඇහුවා මේ ඉස්සෙල්ලාම අපි නිර්දේශ කළා මෙයාව ඉතා ඉක්මනින් ස්ථානාධිපතිවරයා මෙතනින් ඉවත් කරා. මොකද අර පැමිණිල්ලක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය තියෙන යාටනේ. එතකොට ඒ විදිහට කරලා තියෙනවා නම් ඊට පස්සේ ඒ අදාළ නිලධාරීන් ඉවත් කරන්න. අපි බැලුවා ඉවත් කරාද කියලා. ඉවත් කරලා තිබුණා. ඊළඟට විනය ශාලාවට කැඳවා අවවාද කරයි කියලා සමහර වෙලාවට අපිට එවනවා. එතකොට අපි ඒක බලලා අපි නැවත නිර්දේශ කරනවා මේක වරද සම්බන්ධයෙන් ගත්තු මොකද ඉහළ පොලිස් නිලධාරීන් සමහර විට නිලධාරියා ගැන අනුකම්පා කරනව වෙන්න පුළුවන්. නමුත් වරදේ ස්වභාවය අනුව ඒක මදි නම් අපි වහාම ඒ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියනවා මේ දඬුවම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. අවවාද කිරීම නෙමෙයි මීට වඩා මෙන්න මේ වගේ වගන්ති යටතේ ගන්න අවශ්‍ය කටයුතු කරන්න. එතකොට ඒ සම්බන්ධව අපි විපරමක් කරනවා. ඒක නිසා මේක නිර්දේශ දීලා අතහැරලා අධිකරණය බලාගෙන ඉන්නේ නැහැ කියන එක ඔබතුමන් සඳහන් කරන්නේ. අද අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ජනතාවාදී සේවයක් උදෙසා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද අපේ සාකච්ඡාව. දැන් මේ කතාවල ඉන්න ප්‍රධාන හේතුව තමයි සමහරලාවට කොයි දේවල් වුණත් අවසානයේ පොලිස් නිලධාරීන් දේශපාලනිකයි කියන කතාව තමයි ඉස්සරහට එන්නේ. මේක මේ අපි විතරක් කියන කතාවක් නෙවෙයි, රටේ පුරවැසියෝ විතරක් කියන කතාවක් නෙවෙයි. ශ්‍රී ලංකා පොලිසිය පාර්ශවයෙන්ම කියනවා පහුගිය කාලේ ස්ථානාධිපතිවරුන් 180ක් පමණ පත් කරද්දී එක්කෙනෙක් විතරයි නියම ක්‍රමවේදයට ආවේ. අනිත් සියලු දෙනා දේශපාලනික පත්වීම් කියලා. ඒ නිසා බරපතල විදිහට ඒ පිළිබඳව යලිත් කල්පනා කරන්න වෙනවා. දැන් වෙලාව උදෑසන 7:34යි ඔබ සුභාරතී සංවාද මණ්ඩපයේ සමග. ශ්‍රී ලංකා පොලිසිය ජනතාවාදී සේවයක් උදෙසා තවදුරටත් ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ සඳහා අපත් සමග සහභාගී වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සමාජික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිවේදී සමන් සංජීව පත්‍රන මහත්මයා, ඒතිකම ජාතික පොලිස් කොමිෂන් සභාවේ සමාජික නීතිඥ ලියනකම මහත්මයා අද අපේ සාකච්ඡාව සඳහා සහභාගී වෙන්නේ. මම කිව්වා ඔබටත් මේ සාකච්ඡාවේ යම් කොටසක් දෙනවා. ඔබේ
ගැටලු ඉදිරිපත් කරන්න. බොහොම කෙටියෙන් ඍජුව ඔබට ප්‍රශ්න අහන්න අවකාශය දෙනවා මෙතෙන් සිට 0112 68 24 11 0112 68 94 28 ඔබට සුපුරුදු දුරකථන අංක දෙක බොහොම කෙටියෙන් ඍජුව ප්‍රශ්න යොමු කරන්න කියන මතක් කිරීමත් එක්ක දැන් ලියනගම මහත්මයා සංජීව පත්‍රණ මහත්මයා දැන් මේ දවස්වල ওই මහජන ඒකරාශී වීම විවිධ වර්ජන තර්ජන උද්ඝෝෂණ තිබියදී අපි දකිනවා පොලිසිය ඍජුව මැදිහත් වීම කරනවා. පොලිසියට තමයි ඒ සඳහා අවශ්‍ය බලය තිබෙන්නේ. සමහරවිට පොලිසිය කියනවා මේ විසිරුවා හැරීමේ බලය අපිට තියෙනවා කියලා. සමහරවිට ඒ අයගේ ගැටීම් තිබෙනවා. මේ වෙලාවේදී පොලිසියට, පොලිස් නිලධාරියෙක්ට, පොලිස් කණ්ඩායමකට මොකක්ද කරන්න පුළුවන්? ඒ අයට අවශ්‍ය බලය නීතියෙන් තිබෙනවද? ඇත්ත වශයෙන්ම නීතියෙන් තියෙන බලය තියෙනවා. මොකද පොලිසිය කියලා කියන්නේ මහජන සාමය ආරක්ෂා කරන්න බැඳිලා තියෙන ආයතනයක්. ඒ අවස්ථාවේදී මහජනතාවට යම්කිසි පීඩාවක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක වැළැක්වීම පොලිසියේ වගකීමක් යුතුමක් වෙනවා. ඒ නිසා ඔය කියන ආකාරය දැන් අපි දන්න හුඟක් දුරට මේ ඉන්ධන පිරවුම් හල්වල විශාල පිරිසක් ගැවසෙනවා. ඒ අවස්ථාවේදී යම් ගැටීම් ප්‍රශ්න ඇති වෙනවා. නිලධාරීන් ඒ සඳහා අනියුක්ත කරලා තියෙන විශේෂයෙන් මේ තත්ත්වය වළක්වන්න. එතකොට එතුමන්ලාට ඒ නිලධාරීන්ට පුළුවන්කම තියෙනවා ඒකට මැදිහත් වෙලා ඉවරලා මේ තත්ත්වය වළක්වන්න කටයුතු කරන්න. නමුත් අපිට පේන තත්ත්වයට හුඟා දුරට විශාල පිරිසක් ඉන්න අවස්ථාවකදී ඇති වෙන ගැටුම් ප්‍රශ්න අතිශයින්ම වැඩි. පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතෙන්දී ඒ අවස්ථාවේදී සමහර පොලිසියටත් සිද්ධ වෙලා තියෙන නිලධාරීන්ටත් දැඩි අපහසුතාවයක්. අපි මේ පහුගිය දවස්වල ඔය යම් ස්ථානවල වෙච්ච සිද්ධීන් දිහා බලනකොට පේනවා. එවැනි අවස්ථාවලදී පහර දීම් තර්ජනය කිරීම කරන්න පුළුවන්ද පොලිසියට? නෑ. පහර දීමක් හෝ තර්ජනයක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද පොලිසිය කියලා කියන්නේ මහජනත් එක්කලා මේ ළඟින් ආශ්‍රය කරන කටයුතු කරන පුද්ගලයෙක් මිසක් පහර දීමේ බලයක්. ඒ කියන්නේ දඬුවම් කිරීමේ බලයක් නැහැ. මෙහෙම එකක් තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය 95 වගන්තිය ගත්තාම අපි දන්නවා පොලිසියට නීති විරෝධී රැස්වීම විසිරුවා හැරීමේ බලය තියෙනවා. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 එක ආවගන්තිය තියෙනවා. අයන්නේ තියෙනවා කතනේ භාෂණයේ නිදහස, ආයන්නේ තියෙනවා මේ අදහස් මේ සාමකාමී රැස්වීමේ නිදහස කියලා. ඉතින් මේ බොහෝ දුරට ගොඩක් දෙනෙක් හිතන්නේ මේ සාමකාමී රැස්වීමේ නිදහස කියන එක අපිට තියෙනවා. ඒක නිසා අපිට ඕන තැනක රැස් වෙන්න පුළුවන් මිනිස්සු හැටියට එකට එකතු වෙන්න පුළුවන් කියලා. ඇත්තටම අපේ මිනිස්සු මහජනතාව මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන. මොකද හේතුව අපි හිතමු යම් ස්ථානයක පේමන්ට් එකක් වෙන්න පුළුවන්, කඩපෙලක් ඉස්සරහා වෙන්න පුළුවන්. මිනිස්සු 1000ක් විතර ගිහිල්ලා හිටගෙන හිටියත් ඒක මහජන පීඩාවක් බවට පත් වෙනවා. එතකොට එතන පාරේ යන අයට වාහන වලට ප්‍රශ්න ඇති වෙනවා. අන්න එහෙම වුණාම ඒක නීති විරෝධී රැස්වීමක් බවට පත් වෙනවා. එතකොට මේ 95 වගන්තියේ කියනවා නීති විරෝධී රැස්වීමක් නීති අනුකූල බලය ගත්තොත් එහෙම නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකු හෝ පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් ඉහළ නිලධාරියෙකුට පුළුවන්කම තියෙනවා. හරි ගොඩක් දෙනෙක් අහන්නේ මේ උසාවි ගියාද මහේස්ත්‍රාත් නියෝගය වෙනවද කියලා. ඒක මිනිසුන්ගේ නොදන්නකම. මෙහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. පොලිස් පරීක්ෂකවරයෙක් හෝ එතනින් ඉහළ නිලධාරියෙකුට හැකියාව තියෙනවා ඇවිල්ලා කියන්න ඔයගොල්ලෝ මෙතනින් ඉවත් වෙන්න කියලා. ඔන්න කියන්න ගියාම මිනිස්සු වෙනවා පොලිසියට අභියෝගයක් එල්ල කරනවා, තල්ලු කරනවා, ගහන්න එනවා නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට අන්න එතනදී ඒක නීති විරෝධී වුණාම ඒක එක පැත්තක්. අනිත් එක තමයි අර මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය ලබා ගන්න එක. ඒක තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 105 කියන වගන්ති දෙකේ. ඒකෙදි මහජන පීඩාවක් ඇති වෙන ස්වභාවිකව මේ මහජනයා විසින් අනිත් තව කාට හරි පීඩාවක් ලක් වෙනවා නම් මහේස්ත්‍රාත්තුමාට පුළුවන්කමක් තියෙනවා ඒක පොලිසිය ගිහිල්ලා වාර්තා කරොත් එතුමාට ඒ සම්බන්ධව නියෝගයක් දෙන්න. එතකොට ඒ සම්බන්ධව නියෝගය දෙන එක දින 14කට වඩංගුයි. ඒක ඇමතිවරයා ගැසට් කරොත් එතනින් එහාටත් ඒක වඩංගුයි. ඒක නිසා ඒ විදිහට තමයි නීති අනුකූල භාවය තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම පොලිසියට බෑ මහේස්ත්‍රාත්තුමා ඉදිරියට ගිහිල්ලා නියෝග අරගෙන එන්න. මොකද 95 වගන්තිය පැහැදිලිව කියලා තියෙනවානේ නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීමට පොලිස් පරීක්ෂකවරයෙක් හෝ එතනින් ඉහළ නිලධාරියෙකුට හැකියාව තියෙනවා. නීති විරෝධී රැස්වීමක් කියන්නේ කොහොමද අර්ථකථනය පිළිබඳව? අර්ථකථනය වෙන්නේ ඇත්තටම නීති විරෝධී කියලා කියන්නේ කිසියම් ආකාරයක මහජනයාට රැස්වීමට දීලා තියෙන අයිතිය තව කෙනෙකුගේ අයිතිවාසිකම් වලට බලපෑමක් වෙනවා නම් ඒකට හානියක් වෙනවා නම් ඒ වගේම දැන් අපි
ඒක පැහැදිලි කරලා තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහය. උදාහරණයක් හැටියට කිසියම් ජනතාවක් එකතු වෙලා නීති ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට ඒක කරන්න කියලා හරි කරන්න එපා කියලා හරි කිසියම් ආකාරයක බලපෑමක් කරන්න ඕන. එහෙම නැත්නම් යමක් බලෙන් කරගන්න හදනවා නම් තව කෙනෙකුගේ අයිතිවාසිකම් කඩ කරන්න කෙනෙකුට පහර දෙන්න දේවල් ගිනි තියන්න උත්සාහ ගන්න ඕන මාර්ගයක් හරස් කරන්න ඕන මහජන පීඩාවක් ඇති වෙන විදිහට වැඩ කරනවා නම් අන්න ඒක ඊගාට අවියාවද පුහුණුව ලබන ඕන නීති විරෝධීව ඒ වගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ඇති කරන්න ඕන ඒවා තමයි මේ නීති විරෝධී රැස්වීම කියන්නේ. ඒක නිසා ඒකත් පනති පැහැදිලිව කියලා තියෙනවා කිසියම් ආකාරයකින් අවම වශයෙන් සාමකාමී රැස්වීම කියන එක තව කෙනෙකුට පුජ්‍යලයකට හෝ පුජ්‍යල කණ්ඩායමකට විරුද්ධව කිසියම් ආකාරයක බලපෑමක් සිද්ධ වෙනවා නම් අන්න ඒක නීති විරෝධී රැස්වීමක් කියලා අපරාධ නඩු විධාන සංග්‍රහය පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. හොඳයි අපේ දුරකථන අංක යලිත් ඔබට මතක් කරන්නම්. දුරකථන අංක පුංචි හැමහාවීමක් වෙලා තිබෙනවා. මොකද අපි මේ දුරකථන විශේෂයෙන්ම අපේ මැදිරි ජාලයක් තිබෙනවා ගුවන්විදුලි සංස්ථාව සතු. ඒ නිසා සමහර වෙලාවට මේ මැදිරි වල යම් දුරකථන යම් ආකාරයේ ගැටලු සහගත තත්වයන් එහෙට මෙහෙට වීම තිබෙනවා. ඒ නිසා මම ඔබට මතක් කරන්නම් අපේ දුරකථන අංක 2 695446 0112 695446 0112 695447 අපේ දුරකථන අංක 2 යලිත් ඔබට මතක් කරන්නම් 0112 695446 0112 695447 අපේ දුරකථන අංක 2. දැන් ලියනගම මහත්මයා එතකම සමන් සංජීව පතරණ මහත්මයා ඔබ දෙදෙනාම පොලිස් කමිෂන් සභාවේ සමාජිකයන්. දැන් තවත් දෙයක් තමයි ඔය මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා මට පොඩි කරුණක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මොකද මේ පැමිණිලි ඉදිරිපත් කිරීමේදී හුඟක් අය ඉඩම් සම්බන්ධයෙන් රජයේ ඉඩම් ක්‍රවුන් ලෑන්ඩ් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගුවන්විදුලියට පොලිසියට ඉදිරිපත් කරනවා. මෙතෙන් පැහැදිලි කරන්න ඕන රජයේ ඉඩම් සම්බන්ධයෙන් පොලිසියට බලයක් නැහැ. ඒ සම්බන්ධයෙන් බලය තියෙන ප්‍රාදේශීය ලේකම්වරයාට. එතකොට නිකම් අනවශ්‍ය විදිහේ කාලෙමින් මිඩම් කිරීමක් සිද්ධ වෙනවා. දැන් අපි ගාවට එව්වත් ඊට පස්සේ අපි එක බල්ලි වෙරලා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕන මේකට කියලා එයාට උපදෙස් දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයේ ඉඩම් සම්බන්ධව කටයුතු කිරීමදී මොකද අපි දන්නවා හුඟක් වේලිකලා අපේ හුඟක් දිස්ත්‍රික්ක වල විශාල වශයෙන් ඉඩම් ප්‍රමාණයක් තියෙන රජයේ ඉඩම්. ගොවි ජනතාවට හුඟක් දුරට යම් දුෂ්කරතා ප්‍රශ්න වලට ගැටුම් වලට මුහුණ පාලා තියෙන මෙන්න ඒ වගේ ස්ථානවල. එතකොට ඒ වගේ පැමිණිල්ල ඉදිරිපත් කරනව නම් ඇත්තටම ඉදිරිපත් කරන්න ඕන ප්‍රාදේශීය ලේකම්වරයාට. හැබැයි යම් කිසි විදියකේ ඉඩමට ආරවුලක් වෙලා සාමයේ කඩ වෙන තත්ත්වයටපත් වුණොත් පමණක් පොලිසියට වාර්තා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතෙන්දී බලන්නේ සාමයේ කඩවීම වැළැක්වීමට කටයුතු කිරීම. එහෙම කළා ඉඩම සම්බන්ධ ගැටලුව තියෙනවා නම් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ආපහු ප්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කරනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඉතින් ඒක නොකරන නිසා සමහර පැමිණිලි අපිට සාල්පණක් ලැබෙනවා. ඔය ඒක පොලිසියටත් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඇතැම් විට පොලිස් නිලධාරීනුත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණාම ඔවුනුත් ගිහිල්ලා කියනවා වැට මෙතනින් ගහන්න මෙහෙම ආයිම ගන්න. එහෙම පොලිසියට බලයක් නැහැ. හරි ඊළඟට අපිට ලැබෙන පැමිණිලි දිහා බලපුවම අපිට පේනවා දැන් මුදල් ගනුදෙනු කරන සිවිල් නීතියනේ. එතකොට මේ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධව පොලිසියට කටයුතු කරන්න බෑ. ඒක උසාවියට ගිහිල්ලා දිසාධිකරණයක් මගින් විසඳ ගන්න ඕන. සල්ලි ණයට දෙනවා. එහෙම නැත්නම් චෙක් වලට දෙනවා. ඒක පොලියට දෙනවා. මොකක් හරි දීලා සල්ලි ගන්න බැරි වුණාමත් මිනිස්සු යන්නේ පොලිසියට. හරි ඒකෙදි වංචා කිරීම කියන චේතනාව තිබ්බොත් එතන කටයුතු කරන්න පුළුවන්. නමුත් වෙන ගනුදෙනුවක් සම්බන්ධයෙන් යන්න බෑ. අර මෙතුමා කිව්වා වගේ ඉඩම් සම්බන්ධ පැමිණිලි විශාල ප්‍රමාණයක් ඒ වගේම ඔය ගිවිසුම් සම්බන්ධ පැමිණිලි විශාල ප්‍රමාණයක් පොලිසියට යනවා. ඊට පස්සේ පොලිසියෙන් ලියා ගන්න බෑ කිව්වයි කියලා. හරි එහෙම නැත්නම් පොලිසිය එක්කෝ වැට ගහනකොට මෙතෙන්ට මැදිහත් වුණා කියලා අනිත් පාර්ශවයේ කියනවා මේක වැරදි කියලා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් මහජනයා ඇත්තටම තමන් පොලිසියට යා යුත්තේ මොකටද? ඇත්තටම පොලිසිය කියන ආයතනයට යන්නේ ඒක හරි මොකද පැය 24ම අරලා තියෙන දවස් 365ම තියෙන පහසුවෙන් කරගන්න පුළුවන් වැඩේ තියෙන ආයතනය තමයි පොලිසිය. නීති හා සාමය ආරක්ෂා කිරීමේ අංක 1 කියලා පුරවැසියා විශ්වාස කරනවා තවදුරටත්. ඒ නිසා පුරවැසියා එතනට යනවා තමන්ට ගැටලුවක් වෙන සෑම අවස්ථාවකම. හැබැයි නීතිය තුල තිබෙන ප්‍රතිපාදන අනුව මොනවද ඔබට කරන්නට පුළුවන් මොනවද ඔබට කරන්නට නොහැකි කියන දේ ඔබ පැහැදිලි කරගත යුතුයි. අපි අවසන් විනාඩි කිහිපයකට එළඹෙන නිසා දුරකථනයේ කෙනෙක් ඉන්නවා. ඊටම කෙටියෙන් ඔබේ ප්‍රශ්නය හෝ ගැටලුව ඉදිරිපත් කරන්න. අයිබෝන් ඔබට. අයිබෝන් මහත්මයා අයිබෝන්. බොහොම කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පොලිසියේ මේ යම් කිසි කොමිෂන් එකේ මහත්තුරු කතා කරලා පොලිසියට බලයක් දෙන්න. ඒ කියන්නේ මිනිස්
මිනිසුන්ට ගිහිල්ලා මේ 18 19 තරුණ ළමයි අද අපංමර විදියට හැදෙලා ඉන්න නගරවල වරමරකම් කරනවා. ඒ වගේම බලහත්කාරකම් කරනවා. ඒ වගේම මහරෑ වූ කියනවා, බජව් දානවා. ඉතින් මේ වෙලේදී පොලිසියට ඇවිල්ලා නිකන් මේ මහත්තුරු යන්න කියලා කිව්වට යන්නේ නැහැ. අඩු ගානේ වේවල් පහරක්වත් ගහන්න පුළුවන් විදිහේ බලයක් හදලා දෙන්න. පොලිසියට නැත්නම් ඔය ඇඳුම හැල්ලු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි. පැහැදිලි ඔබතුමන් කියන කාරණාව තවත් කෙනෙක් ඉන්නවා අපි සම්බන්ධ කරගන්න පෙර ආතුව යෝජනාවක් ඒක. ඔව් ඇත්තටම මේ එතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඉතින් මේ ගහන්න අර ඉන්දියාවේ නම් ඔයගොල්ලෝ දැකලා ඇති දිග පොල්ලක් දීලා තියෙන පොලිසිය ගිය ගමන් ඒකෙන් කකුල් දෙකෙන් පල්ලහැට ගහගෙන යනවා නේද? නමුත් අපේ මානව හිමිකම් අනුව එහෙම පහර දෙන්න බෑ. එතුමා කියන කතාව හරියට හරි මහත්තුරු යන්න කිව්වට යන්නේ නැහැ. ඉතින් පොලිසිය එතෙන්දී එයාව අත්අඩංගුවට අරගෙන මේ අවුම්බු වලේ කියන එක පාවිච්චි කරන්න පොලිසියට අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මහජන රැස්වීමකදී ඒක නීති විරෝධී වෙනවත් එක්කම පොලිසියට අවශ්‍යතාවය පුළුවන් අවශ්‍ය බලය ඇත්තටම අවම බලය කියන එක අද වෙනකොට පාවිච්චි කරන්නේ අවශ්‍ය බලය යොදා ගන්න පොලිසියට හැකියාව තියෙනවා. ඒ කියන්නේ අය පොළු මුගුරු අරන් යනවා නම් පොලිසියටත් පොළු මුගුරු පාවිච්චි කරන්න වෙනවා. බැටන් පොල්ලක් දීලා තියෙනවනේ. හරි. එතකොට ඒක පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට අය තුවක්කු බෝම්බ, පෙට්‍රල් බෝම්බ අරගෙන එන තත්ත්වයක් තියෙනවා නම් පොලිසියට ඒ ගිනියමි පාවිච්චි කරන්න පුළුවන්. අන්න එතනදී පොලිස් නිලධාරියාත් ඊටාම කල්පනාකාරී වන්න ඕනේ මේ නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීමේදී Taman පාවිච්චි කරන්න ඕන නිතරම අවශ්‍ය බලය. අපි දන්නෝ ඇතැම් විට වැටලීම් කරන්න ගියාම ගිනි යමි අරගෙන පහර දෙන්න බෝම්බ අත් බෝම්බ අරගෙන පහර දෙන්න හැදුවයි කියලා අවස්ථා තියෙනවා. ඒ වගේ නේද පොලිසිය නිකන් ඉන්නේ නැහැ. ඒ ගිනි යමි වලින් වෙඩි තියලා දානවා. මේ යනවා. එතකොට මහේස්ත්‍රාත්තුමාට කරුණු ඉදිරිපත් කරනවා. මෙන්න මෙයා ගහන්න හදපු අත් බෝම්බේ. නැත්නම් මෙතන ගැහුවයි කියලා. ඒක පොලිසියට විතරක් නෙමෙයි මහජනයේ හැටියට අපි හැමෝටම තියෙනවා අවශ්‍ය බලය පාවිච්චි කරන්න. දැන් අපි පාරේ යනකොට අපිට තුවක්කුවක් බෝම්බයක් එල්ල කරොත් අපි ගාව තුවක්කුවක් බෝම්බයක් තියෙනවා නම් නීති අනුකූල ගිනියමක් තියෙනවා නම් ඒ පුජ්‍යලයට පුළුවන් ඔහුගේ ආරක්ෂාවට වෙන්න තියෙනවා. එහෙම නැත්නම් අපේ ගේ ඇතුළට වත් ඇතුළට පැනලා කිසියම් කෙනෙක් නීති විරෝධී අපිට පහර දෙන්න එනවා නම් ගහනවා නම් අපි මොකද්ද කරන්නේ? අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම පොල්ලක්ද කැත්තක්ද අරගෙන පීයක් දාගෙන තමන්ගේ මහජන අයිතිය ආරක්ෂාව තියෙනවා. ඒක නිසා පොලිසිය නිතරම දැන් අපි ගත්තොත් එහෙම රතුපස්වල සිද්ධියේදී ආරක්ෂක හමුදාවට චෝදනා ආවා. රමුක්කන සිද්ධියේදී පොලිසියට චෝදනා ආවා. ඒ අය රිමාන්ඩ් කළා. එතකොට මම දැක්කා ඇත්තටම මේ හිටපු අගවිනිසුරු සරත්යන් සිල්වා මැතිතුමා ගිය සතියේ දවසක රූපවාහිනී සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා මේ පොලිසියට දැන් මිනිස්සු කියනවා එහෙම ඇත්ත මේක ගහන්න බලය දෙන්න කිසියම් ආකාරයක කියලා. නමුත් මේ අවශ්‍ය බලය ක්‍රියාත්මක කිරීම ඉක්මවා ගියොත් එයාට යන්න වෙනවා මේ රිමෑන්ඩ් වෙනවා. එතකොට ඔය කතාවම තමයි සරත්යන් සිල්වා මැතිතුමා කිව්වේ. දැන් මිනිස්සු එවිල්ලා නීතිඥ මහතුරු ගිහිල්ලා දැන් අපුඩි ගහන තත්යකටපත් වුණානේ පහුගිය කාලේ. ඒක ඇත්තටම නොවිය යුතු දෙයක් රටක. මොකද නීතිඥවරුන් කියන්නේ ඇත්තටම අධිකරණයට සහාය වෙන නිලධාරීන් පිරිසක්. එයාට ස්වාධීනව එයාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න දීලා තියෙන්නේ ඒකයි. Taman පෙනී හිටපු පුජ්‍යලයකට අප ලැබුණා කියලා හෝ එහෙම නැත්නම් Taman මේ පෙනී හිටපු නඩුවක් ජයග්‍රහණය කළා කියලා නීතිඥ ප්‍රජාව අපුඩි ගහනවා නම් ඇත්තටම ඒක සමාජයේ විශාල පිරිහීමක් බවට පත් වෙනවා. එතෙන්දී රමුක්කන සිද්ධියේදී මම දැක්ක සරත්යන් සිල්වා මැතිතුමා කියන මහේස්ත්‍රාත්තුමියගේ ක්‍රියාකලාපයේ මීට වඩා ටිකක් හොයා බලන්න ඕන. මොකද එක පැත්තකින් ආපුවම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරු ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉල්ලා හිටියම මහේස්ත්‍රාත්තුමියත් සමහර විට රිමාන්ඩ් කරනවා. හරි. ඇතැම් අවස්ථාවලදී එහෙම කියන එක කිව්වා. එතකොට පොලිසිය ක්‍රියා කරපු ආකාරය හරිද? වැරදිද කියන එක පැහැදිලිව සොයලා බලන්න ඕනේ. මිනිස්සු කියනවා ගහන්න බලය දෙන්න ඒක හොඳයි එහෙම කියලා. නමුත් පොලිසියට අපිට බලය දෙන්න බෑ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව
පොලිසිය කරන්න වෙලා තියෙනවා. හැබැයි පොලිසියට අවශ්‍ය බලය ඕනෑම විටක පාවිච්චි කරන්න පුළුවන්. බැටන් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. අවශ්‍ය නම් දණහිසෙන් පහළට වෙඩි තියන්න පුළුවන්. ඊටත් එහා බලය පාවිච්චි කිරීම මේක හිතුමතට කරන්න බෑ. ඔව් දැන් අර අපරාධකරුවෙක් අල්ලාගෙන යාම කියන තැනදී ඒකේ සඳහන් වෙනෝනේ අපරාධ නඩු විධාන සංග්‍රහය කිසියම් පුජ්‍යලයක් මරණයෙන් කෙලවර වන ආකාරයේ කටයුත්තක් කරලා තියෙන අපරාධයක් කරපු කෙනෙක් නම් ඔහුව අල්ලන්න යනකොට ඇත්තටම ඒ සම්බන්ධයෙන් පොලිසියටත් ඒ සමානව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයේ ආයිබෝන් ඔබට බොහොම කෙටියෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරමු. ආයිබෝන් මම කතා කරන්නේ බරැල්ල පොලිසිය සම්බන්ධව පැමිණිල්ලක් කරලා ඒ පැමිණිල්ල යා නොසලකා බරැල්ල පොලිසිය මගහැරපු නිසා මම පොලිස් කමිෂන් එකට ගියා. පොලිස් කමිෂන් එකට ගියාම පොලිස් කමිෂන් එකෙන් ඒක යම් කළා ඊට පස්සේ ඒකත් අතහැරියා. ඊට පස්සේ මම පාරිභෝගික අධිකාරියට ගියා. එතනත් ඒක අසාර්ථකත්වයක් වුණා. ඊට පස්සේ මම ඔම්බඩ්ස්මන් ගාවට ගියාම ඔම්බඩ්ස්මන් නමට ක්‍රියාත්මක කරලා පස්සේ පොලිස් කමිෂන් එකෙන් ආපහු විභාග කිරීමක් කරලා බරැල්ල පොලිසිය නඩු දැම්මා. දැම්මට දැන් බරැල්ල පොලිසිය මගේ සාක්ෂි ගන්නකොට මට සාක්ෂි උසාවියේදී කරන්න දුන්නේ නැතුව බ්ලොක් කරලා ඒක විත්තිකාර පොලිස් කමිෂන් එකට පැමිණිල්ල ඉදිරිපත් කරේ කොයි කාලෙද? දැන් අවුරුදු 4කට වැඩි. ඔව් කොරෝනා තියෙන දැන් අවුරුදු 4කට වැඩි. අවුරුදු 4. එතකොට අපි හිතියේ නැහැ. දැන් අපිට එන සෑම පැමිණිල්ලක්ම මහජනයාට මේ විවිධ ආයතන වලින් එන ඒවත් අපි නියමාකාරයෙන් විභාග කරනවා. නියම ක්‍රමවේදයක් යටතේ ඒ සම්බන්ධව කටයුතු කරනවා. දැන් ඔබතුමා කිව්වනේ මේ ඔම්බුඩ්ස්මන් වරයා උපු එක අපිට ලැබුණයි කියලා. ඒක අපි නියමාකාරයෙන් මේ කටයුතු කරනවා. ඔබතුමාගේ මොකද්ද ගැටලුව පොඩ්ඩක් කෙටියෙන් කියන්න පුළුවන්ද? මම විදේශ සමාගමක් යාන්සි භාණ්ඩයක් මිලදී ගැනීමට මුදල් ගෙව්වා. මට ඒ ආයතනයෙන් ඒ භාණ්ඩේ දිනෙන් දින තම බඩුවා වෙන නැවේ තියෙනවා. ඔය වගේ දේවල් කිය මගේ හරියට හිටියා. ඊට පස්සේ එතන කළමනාකරුට මුදල් අරන් රිසිට් එක දුන්නේ අස්සම් කළා. ඒ කළමනාකරුව ඒ ප්‍රධාන කාර්යාලයෙන් වෙනත් දෙහිවල පැත්ත වගේ එකට මාරුවීමක් ගියා. ඊට පස්සේ ඔහුගේ දුරකථනයෙන් කතා කරාම ඔහු මට මුදල් දෙන්න පොරොන්දු වුණා දිගටම. දුරකථන අංකෙත් මම පොලිස් පැමිණිල්ල දාලා තියෙනවා. එතකොට ඔහු ඊට පස්සේ ආයතනෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. ඔහු වංචාවල් කීපයක් කරා කියලා. පස්සේ මම බරැල්ල පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරා. ඒ බබිල්ල මම සම්පූර්ණ විස්තරات ඇතුව මම පැමිණිල්ල හදාගෙන ගිහිල්ලා මම බරැල්ල පොලිසිය පොතේ ඇලෙව්වා. ඒ ඇලෙන්නේ මොකද බරැල්ල පොලිසියට ගියාම ඒක නොසලකා හරින ගාන්ටි බාර ගන්න බෑ. ඒ වගේ දේ මට හුඟක් බාධා ඇති කරා බරැල්ල පොලිසියෙන්. ඔය සිතත් කිව්වා ඉතින් ඒගොල්ලෝ නොසලකා හැරියා. මට හුඟක් අසාධාරණ වුණා මේ වංචාවට. ලක්ෂ 2කට වැඩි මුදලක් මම ගෙවලා ආයතනෙට. පස්සේ අයිතිකාරුව බරැල්ල පොලිසියෙන් යොමු කරා ආයතනයේ අධිපති හම්බ වෙන්න කියලා කොරින් ජාතිකෙක්. එතකොට දැන් ඔබතුමාගේ දැන් අධිකරණයේ නඩු පවර්ලා තියෙනවනේ නේද? එතකොට එහෙම නම් නීතිඥ සහාය ඇතුව ඔබතුමාගේ සියලුම කටයුතු අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් නීතිඥතුමා හරහා. එතකොට පොලිසියට ඇත්තටම බලපෑමක් කරන්න බෑ. එහෙම කරනවා නම් ඊළඟට ඒ භාණ්ඩේ මම දන්නේ මේ මොකද්ද කියන එක ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් නම් අනිවාර්යයෙන් මේ සම්බන්ධව කටයුතු කිරීමේ අපි පොලිස් සංජීව පත්‍රන මහත්මයා ලියනක මහත්මයා අපේ නිෂ්පාදක කණ්ඩායම අපි එතුමාගේ නම් දුරකථන අංකය ගන්න. මොකද අපි එතුමාගේ පෞද්ගලික කතාවක් ගුවන්විදුලියෙන් අපි විශාල වෙලාවක් ඉස්සරහට අරගෙන යන එක පළදායි නැහැ. ඔබතුමන් අහගෙන ඉන්න ඔබතුමන්ව සහ මේ පොලිස් කොමිසම අපි සම්බන්ධීකරණ කටයුත්ත කළා දෙන්න. අපි අවසාන විනාඩි 2ක 3ක කාලේ ඉන්න නිසා ලියනක මහත්මයා හරි සංජීව පත්‍රන මහත්මයා හරි අපිට පැහැදිලි කරන්න. දැන් පොලිස් සේවයේ තියෙන මේ මානව සම්පත පළදායි ලෙස පාවිච්චි කරන්න ඕනනේ. මේ පිළිබඳව තමයි ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්වයන් තිබෙන්නේ. මේක ඵලදායී ලෙස සහ කාර්යක්ෂම ලෙස පාවිච්චි කිරීම සඳහා ඔබතුමන්ලට මැදිහත් වීමක් කරන්න බැරිද? ඔව් ඇත්ත වශයෙන්ම පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් ගන්නකොට පොලිස් කමිෂන් සභාව කියලා කියන්නේ පැමිණිලි විභාග කිරීම පමණක් නෙවෙයි. නෑ ඒක කරන්නේ අපි ඊට වඩා පුළුල්ල ගිහිල්ලා පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ තියෙන ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සංවාදයක් පවත්වන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පොලිසියත් ජනතාවත් අතර මිත්‍රත්වය ඇති කිරීම සඳහා කොයි වගේ ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතුද කියන එක පිළිබඳව අපේ සභාපතිතුමායි සම්බන්ධ විශේෂ පුහුණුවක් අත්දැකීම් ලැබපු කෙනෙක් නිසා එතුමා ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ පොලිස් කමිෂන් සභාවේ ඉන්න දැනට ඉන්න කොමිසමේ සියලුම සමාජික මහතුරු ඉතාමත්ම ඉහළ අධ්‍යාපන සුවඳ ලැබපු ඒ වගේම විවිධ හොඳ ඉහළ රැකියා කරපු අය. ඒ සම්බන්ධ සියලු මැචුවර්ඩ් කණ්ඩායමක් ඉන්න නිසා ඒගොල්ලෝ අයත් යෝජනා කරලා තියෙන්නේ මේ පොලිසිය සමාජයේ යහමගට ගන්න නම් තත්ත්වයටපත් කරන්න නම් කිසියම් විදිහේ දැනුවත් කිරීමක් කරන්න ඕන. පොලිසියෙන් යම් කිසි මේ පුහුණු පාඨමාලා නොඑක් දේවල් කරනවා. නමුත් ඊට වඩා ඊට අමතරව අපි යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන කියන එක පිළිබඳව දැනට අපි
සාකච්ඡා කරගෙන යනවා. ඒක මම හිතන්නේ දැන්ට ක්‍රියාත්මක වෙන්න පවතිනවා. ඇත්තටම මේ දැන් අපි අලුත් වැඩසටහනක් හැටියට දැන් මේ ගිය බ්‍රහස්පතින්දා තිබුණු කමිෂන් සභාවේදීත් අපි නිර්දේශ කළා. පොලිසිය ක්‍රියාත්මක වන කොට අපිට පේන සමහර විට නීතිය පිළිබඳව අවබෝධය මදි. ඒක නිසා අපි දැන් පොඩි පොත් පිංචුවා යම් යම් දේවල් සම්බන්ධව මහජන පීඩාව, ඊට පස්සේ ගත්තාම ඉඩම් සම්බන්ධ නීතිය, ඊට පස්සේ එහෙම කියලා ඒවා හදමින් පවතිනවා. ඉදිරි අනාගතයේදී අපි සෑම පොලිස් ස්ථානයකටම මේ නීති සම්බන්ධයෙන් අපේ වෙලාව අවසන්. නමුත් මට විනාඩියක් අරගෙන කියන්න දැන් අපේ එන දුරකථන ඇමතුම් වල අති විශාල ප්‍රමාණයක් ඉන්නේ පෞද්ගලික ගැටලු පිළිබඳව. පොලිසියට ගියාම පැමිණිලි බාර නොගැනීම ආදී එවැනි ප්‍රශ්න පිළිබඳව මේ දැනුවත් කරන්න. අපි ඒ බොහෝ දෙයක් අපේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ නැති බොහෝ දේවල් පෞද්ගලික නිසා. එහෙම අයට ඔබතුමාලව සම්බන්ධ කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය අනිවාර්යයෙන්ම 1960 දුරකථනයට දන්නන්න. දැන් අර මුලින් කතා කරපු මහත්මයා කිව්වේ අවුරුදු 4කට එහා පැත්තේ කරා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ, සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියලා. නමුත් අද වෙනකොට මට ගිය සතියේ ඇත්තට මට පෞද්ගලිකව නීතිඥ මහත්තයෙක් හම්බ වෙච්ච වෙලාව කිව්වා පොලිස් කමිෂන් එකේ කිව්වම එතුමාට ස්තුති කළා. මොකද හේතුව දැන් හරිම පොලිස් කමිෂන් එක ක්‍රියාත්මකයි. අපිට නීතිඥ මහත්වරු මාර්ගයෙන්ුත් සමහර අය ලියුම් එවනවා. එහෙම එවන්න අවශ්‍යත් නැහැ. හරි නීතිඥ මහත්මයා 60 දුරකථන කෙලින්ම ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා ඒක සරලව ලිඛිතව එවන්න. එතනින් කියයි ඊමේල් කරන්න. එතකොට තැපැල් ගාස්තුවක් නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ විදිහට කරාම අපි නව ක්‍රමවේදයක් යටතේ අනිත් එක අපේ කාල පරාසිකුත් නැහැ. පැමිණිලි ඉදිරිපත් කිරීම අවුරුදු 5ද 6ද 3ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක පැය 24 තුල 1960 දුරකථන අංකය අමතලා ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න, පොලිසිය සම්බන්ධ ප්‍රශ්න, පොලිස් නිලධාරීන් සම්බන්ධව ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. 1960 දුරකථන අංකය මතක තියාගන්න වෙන මොකුත් මොන්නේ නැහැ. 1960 දුරකථන අංකයට ඔබට තියෙන ඕනෑම ගැටලුවක් යොමු කරන්න. ඒ සඳහා අවශ්‍ය පොලිසිය සම්බන්ධ ඕනෑම ගැටලුවක් මේ නැත්නම් වෙන ප්‍රශ්නයක් නෑ. 1960 දුරකථන අංකයට පොලිසිය සම්බන්ධ ඕනම ගැටලුවක් යොමු කරන්න. මෙතුමන්ලා සහතික වෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතුමන්ලා ගන්නා බව. අද අපි කතා කරේ ශ්‍රී ලංකා පොලිසිය ජනතාවාදී සේවාවක් උදෙසා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අපේ සාකච්ඡාවට සහභාගී වුණා. ජාතික පොලිස් කමිෂන් සභාවේ සමාජික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිවේදී සමන් සංජීව පතරණ මහත්මයා, ඒතකම පොලිස් කමිෂන් සභාවේ සමාජික නීතිඥ ස්ලියනගම මහත්මයා, බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම. අද අපි සභාරතී සංවාද මණ්ඩපයේ සමාප්තිය සටහන් කරනවා. අද අපේ කණ්ඩායම නව මාධ්‍ය සහාය හසිතා හේමමාලි, නිෂ්පාදන සහාය ප්‍රභා වීරසූරිය, සම්බන්ධීකරණයේ ටීඩී.කේ ජයන්ත, නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂිනී නානායක්කාර, මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් උදෑසන 7ට මුණ ගැහෙනවා සභාරතී සංවාද මණ්ඩපයෙන්. දැනුම ලබා ගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී